How to write an essay more effectively and accurately. රචනා ලිවීම essay writing ගොඩක් වැදගත් පාඩමක් හැමෝටම. එහෙනම් බලමු අද අපි මොනවා ගැනද කතා කරන්න කියලා. Introduction හැඳින්වීම මොකක්ද මේ රචනාවක් කියලා කියන්නේ. Format නිවැරදි ආකෘතිය මොකක්ද? අපි ඒ ගැනත් අද කතා කරනවා. ඒ විතරක් නෙවෙයි. Word choice කොහොමද නිවැරදිව වචන තෝරගන්නේ? ඒ වගේම තවත් වැදගත් දෙයක් අපි කතා කරනවා. Paragraph writing මොකක්ද පැරග්‍රාෆ් එකක් කියලා කියන්නේ? මොකක්ද ඒකේ අන්තර්ගතය? මේව ගැනත් අපි අද කතා කරනවා. ඒ විතරක් නෙවෙයි. linking words and phrases මොන වගේ linking words මොන වගේ සම්බන්ධක පදද මොන වගේ phrases ද අපි රචනයකදී use කරන්න ඕනේ. අපි ඒ ගැනත් අද කතා කරනවා. ඒ විතරක් නෙවෙයි. exam එකේදී exam එකට කලිනුයි අපි අනුගමනය කරන්න ඕනේ writing tips මොන වගේ දේවල්ද අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ අන්න ඒ වගේ වැදගත් දේවලුත් මේ වීඩියෝ එකකින් අපි කතා කරනවා අවසානයේදී අපි කතා කරනවා කොහොමද O level වලදී සහ A level වලදී ඔයාලට ලකුණු ලබා දෙන්න කියන එක අපි ඒ ගැනත් කතා කරනවා එහෙනම් ගොඩක් වැදගත් ඒවාලට මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න එක එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න අපි බලමු පියවරෙන් පියවර හොඳ රචනාවක් ලියන්න මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ කියන එක එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න. First let's see what is an essay. අපි ඉස්සරලාම බලමු රචනයක් කියන්නේ මොකක්ද කියලා. An essay is a piece of writing that gives the writer's own viewpoint. essay එකක් කියන්නේ writerගේ අදහස ප්‍රකාශ කරන යම් ලියවිල්ලක්. Also academic essays are more formal. ඒ වගේම academic essays ගොඩක් formal ගතියකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ formal language එකක්, formal phrases, formal words use වෙනවා academic essay එකකදී. ඉතින් ගොඩක් වෙලාවට අපි exam එකේදී ලියන්නේ මෙන්න මේ academic essays. What is the best format? අපි දැන් කතා කරන්නේ. හොඳම format එක මොකද්ද මේ රචනයක් ලියන්න තියෙන? මොකද අපිට format එකට ලකුණු ලැබෙනවා. අපි අන්තිමේදී ගැන කතා කරනවා. අපි උදාහරණයක් විදිහට ගමු මාතෘකාවක් topic එකක් importance of English ඉංග්‍රීසි වල වැදගත්. එහෙනම් මේ essay එක ලියනකොට අපේ තියෙන්න ඕනේ කොටස් තුනක්. introduction, body and conclusion. introduction එකේ තිබිය යුත්තේ එක paragraph එකක් විතරයි. එක paragraph එකයි. ඊට වඩා වැඩි වෙන්න බෑ introduction එක. conclusion එකේ තියෙන්න ඕනේ එකම paragraph එකයි. one paragraph. body එකේ අවම වශයෙන් paragraph 3ක් තියෙනවා නම් හොඳයි. එහෙනම් සමස්තයක් විදිහට හොඳ රචනයක මෙන්න මේ paragraph 5කින් යුක්ත වෙන්න ඕනේ. මේ paragraph 5 තියෙන්න ඕනේ. introduction එකේ 1යි, body එකේ 3යි, conclusion එකේ paragraph 1යි. ඔය විදිහට paragraphs 5ක්වත් තියෙන්න ඕනේ හොඳ රචනයක. මෙන්න මේකයි නිවැරදි format එක රචනයක තිබිය යුතු. අපි ඉස්සරහට කතා කරනවා අපි introduction එක ලියන්නේ කොහොමද? එතෙන්දි මොනවද එන්න ඕනේ? body එක ලියන්නේ කොහොමද? ඒකේ paragraphs ලියන්නේ කොහොමද? මොනවද ඒකට එන්න ඕනේ? conclusion එක ලියන්නේ කොහොමද? අපි මේවා ගැනත් ඉස්සරහට කතා කරනවා. එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න. Please subscribe our channel to get more videos. Introduction. What is the introduction? This is the very first paragraph you are writing in your essay. ඔයාගේ රචනයේ ලියන පළවෙනිම paragraph එක තමයි introduction paragraph එක. මේකේ එන්නේ එක paragraph එකයි. ඊට වඩා එන්නේ නැහැ. සාමාන්‍ය වචන 25ක් විතර හොඳයි කියලා මම යෝජනා කරනවා. ඉතින් 30ක් 35ක් වෙන්නත් පුළුවන්. අපිට හරියටම කියන්න බෑ රචනයක් ලියනකොට 25ටම ලියනවා කියලා. සාමාන්‍ය 30ක් 35ක් වෙන්නත් පුළුවන්. introduction කියලා කියන්නේ මොකක්ද? Mention what the essay is about. The main idea briefly and clearly. අපි කෙටියෙන් කියන්න ඕනේ රචනය කියන්නේ මොකද්ද? අපි මේ රචනයෙන් කියන්න යන්නේ මොකද්ද කියන එක පැහැදිලිව කෙටියෙන් ලියන්න ඕනේ මෙතෙන්දී. වෙනත් විදිහකට කිව්වොත් in other words this is the preview of the main points. අපි රචනය ලියන main points වල preview එකක් තමයි මෙතෙන්දී අපි ඉදිරිපත් කරන්නේ. එහෙනම් මේ රචනය අපේ first paragraph එක කියවන කෙනා දැනගන්නවා මෙයා ලියන්නේ මොනවා ගැනද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්
අපේ පළවෙනි පැරග්‍රාෆ් එක කියවලා. එහෙනම් හොඳ රචනයක මේ දේ තියෙනවා. ඒ වගේම මම තව විදිහකින් කිව්වොත් this is the background information of the essay. ඒ කියන්නේ මෙතෙන්දී රචනය පිළිබඳ background information එකක් ලබා දෙනවා මේක කියවන කෙනාට. Also we can use a creative opening to catch the reader. ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා අපේ රීඩර්ව අල්ලගන්න. අපේ කියවන රචනය යම් කිසි කෙනෙක් අන්න එයාව අල්ලගන්න we can use a creative opening. නිර්මාණශීලී විදිහට අපිට මේක ආරම්භ කරන්න පුළුවන්. එතෙන්දී අපිට පුළුවන් we can use quotations or interesting facts. වැදගත් තොරතුරු ඉලක්කම් quotations use කරන්න පුළුවන් අපිට මෙන්න මෙතෙන්දී. උදාහරණයක් විදිහට 75% of A-level students fail general English. අපි ඒ සම්බන්ධව රචනයක් ගැන කියද්දී අපිට මේ වගේ දෙයක් කියන්න පුළුවන්. 75% A-level ළමයි විභාගය general English විෂය අසමත් වෙන බව. ඉතින් මේ වගේ දෙයක් අපි දැම්මොත් ඒ හා සම්බන්ධ රචනයකදී කියවන කෙනාට හිතෙනවා මොනවා මෙච්චර කට්ටිය ෆේල් වෙනවද? එහෙනම් ඒකට හේතු මොනවද කියලා බලන්න එයාට කියවන්න හිතෙනවා. තව උදාහරණයක් මම කිව්වොත් 50% of students give up English. 50% ළමයි ඉංග්‍රීසි අත්හරිනවා. රටේ තියෙන යම් තත්ත්වයක්. එතකොට මෙන්න මේ වගේ සංඛ්‍යාත්මකව දාපුවම කියවන කෙනාට හිතෙනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා එයාට කියවන්න හිතෙනවා. එහෙනම් අන්නේ දේ අපි සිද්ධ කරන්න ඕනේ. තව උදාහරණයක් මම කියන්නම්. The only good is knowledge and the only evil is ignorance. Socrates මෙහෙම දෙයක් කියනවා. එකම හොඳ තමයි දැනුම කියලා කියන්නේ. ඒ වගේම ලෝකේ තියෙන එකම නරක තමයි නූගත්කම කියලා කියන්නේ. එහෙනම් ඉගෙන ගැනීම හා සම්බන්ධ education සම්බන්ධ knowledge සම්බන්ධ රචනයකදී අපිට ඒ වගේ phrase එකක් use කරන්නත් පුළුවන්. අපේ පළවෙනි paragraph එකේදී මේ ඔක්කොම දේවල් අපි කරන්නේ අපේ readerව අල්ලගන්න. මොකද එයාට කියවන්න හිතන දෙයක් ඉදිරිපත් කරන්න ඕනේ. එයාගේ කුතුහලය අවුස්සන්න ඕනේ මේක කියවන්න. එතකොට අපිට ලකුණු ලැබෙන ප්‍රමාණයත් ගොඩක් වැඩි. මොකද එයා මේක රස විඳින කෙනෙක් බවට පත් වෙනවා. Introduction example. මම introduction එකට example එකක් තමයි මෙතෙන්දී සපයන්නේ. අපේ topic එක importance of English 200 words තමයි අපෙන් ඉල්ලන්නේ. එතෙන්දී මම introduction එක වචන 25ක් විතර හොඳයි කියලා කියනවා. හැබැයි මම මෙතන වචන 35ක් use කරනවා. මම මෙතෙන්දී මේක කියවන කෙනාට පහසුවක් වෙන විදිහට සරලව හැඳින්වීමක් කරනවා. මම ලියන රචනය සහ එහි අන්තර්ගතය ගැන හැඳින්වීමක් තමයි මම මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. එහෙනම් මම මෙතෙන්දී ලියන්නේ මොකද්ද? At present වර්තමානයේදී the world has become a small village. ලෝකයේ කුඩා ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා due to the globalization. ගෝලීකරණය නිසා. And English is used as the linking language there in most occasions. එතෙන්දී ඉංග්‍රීසි කියන දේ භාවිතා වෙනවා ලෝකයේ සම්බන්ධීකරණ භාෂා විදිහට බොහෝ අවස්ථාවලදී. Therefore එම නිසා learning English language ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම has become vital for many reasons. අත්‍යවශ්‍ය වෙලා තියෙනවා බොහෝ කාරණා නිසා, බොහෝ හේතුන් නිසා. එහෙනම් මම මෙන්න මේ දේ කිව්වහම කියවන කෙනාට හිතෙනවා එහෙනම් ගොඩක් කාරණා හින්දා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක වැදගත් වෙලා තියෙනවා. එහෙනම් අන්න ඒ කාරණා ටික තමයි මම පල්ලේ එක එක පැරග්‍රාෆ් වලින් බොඩි එකේදී මම හඳුන්වා දෙන්නේ. අන්න ඒ දේ අවබෝධ වෙනවා මම මේ විදිහට සරලව පැහැදිලිව හැඳින්වීමක් දුන්නාම. එහෙනම් ඒ දේ තමයි අපි රචනයකදී පළවෙනි පැරග්‍රාෆ් එකේ නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් එකේදී කරන්න ඕනේ. හොඳයි. අපි ඊළඟට කතා කරන්නේ රචනයේ බොඩි එක ගැන. වචන 200ක රචනයක් අපි ලියාගෙන යන්නේ. අපි ඉන්ට්‍රොඩක්ෂන් එකේදී වචන 35ක් යූස් කරා. දැන් අපි බොඩි එකේදී වචන 150ක් යූස් කරන්න කියලා මම යෝජනා කරනවා. ඉතින් පැරග්‍රාෆ් එකකදී මොකද බොඩි එකට මම කිව්වා හොඳ රචනයකදී පැරග්‍රාෆ්ස් 3ක්වත් එන්න ඕනේ කියලා. එහෙනම් පැරග්‍රාෆ් එකකට සාමාන්‍ය වචන 50ක් විතර යොදා ගන්න පුළුවන්. ඉතින් වචන 45 50 55 60 ඒ වගේ වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද හරියටම අපිට 50ට ලියන්න බෑ. දාල වශයෙන් අපි ඒ වගේ ටාගට් එකක් තියාගන්න ඕනේ. මේ වගේ වචන ප්‍රමාණයක් එයි කියලා.
එහෙනම් පැරග්‍රාෆ් එක මොනවයින්ද සමන්විත වෙන්නේ කියලා අපි දැන් බලමු. ඇත්තටම පැරග්‍රාෆ් එක කොටස් තුනක් තියෙනවා. හරි. එක පැරග්‍රාෆ් එකක් ගත්තාම මේකේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි topic sentence කියලා එකක් තියෙනවා. මේකේ තියෙනවා topic sentence. ඒ කියන්නේ අපි ලියන හැම පැරග්‍රාෆ් එකකම මූලික අදහසක් තියෙනවා. මූලික කරුණක් තියෙනවා. එහෙනම් අපේ දෙවෙනි පැරග්‍රාෆ් එකෙත් ඒ වගේ මූලික කරුණක් තියෙනවා. තුන්වෙනි එකෙත් ඒ වගේ මූලික කරුණක් තියෙනවා. එහෙනම් දැන් මම පැරග්‍රාෆ් එකේදී වෙනම කතා කරනවා. පැරග්‍රාෆ් එකකදී අපිට ලියන්න පුළුවන් එක කරුණයි. ඇත්තටම රචනයක් ලියනකොට කරුණු ප්‍රධාන කරුණු තුනක් තිබ්බනම් අපිට රචනයේ ලස්සනට කොට ගන්න පුළුවන්. ඒකත් පැහැදිලි වෙයි. මම ඉස්සරහට කරන් යනවා ඒවා ගැන. කරුණු තුනක් තිබ්බොත් ඇති. ඒක අපිට ලස්සනට කොට දා ගන්න පුළුවන්. එහෙනම් මේ රචනයකදී topic sentence එකක් තියෙන්න ඕනේ පැරග්‍රාෆ් එකේදී. මම උදාහරණයක් විදිහට ඊළඟට කතා කරන අය ගැන උදාහරණයක් සමග දැනට හිතාගන්න topic sentence එකක් තියෙනවා. ඒ කියන්නේ මේකට මුල් වෙන ප්‍රධාන කරුණක් තියෙන්න ඕනේ මේක ලියන්න. ඊට පස්සේ අපි තව වාක්‍යයක්, තව sentence එකක් එකතු කරන්න පුළුවන් මේකට support කරන කරුණක්. මේ අපි කියපු දේ පැහැදිලි කරන කරුණක්. එහෙම නැත්නම් ඒකට උදාහරණයක්. එහෙම නැත්නම් යම් විශේෂ පුද්ගලයෙක්ගේ අදහසක්. අර ඉස්සලා සොක්‍රටිස්ගේ අදහසක් ඉදිරිපත් කරේ අන්න ඒ වගේ අදහසක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. යම් බහුශ්‍රත පුද්ගලයෙක්ගේ අදහසක්. ඒ විෂය ගැන දන්න කෙනෙක්ගේ. ඉතින් අපිට තව වාක්‍යයක් එකතු කරන්න පුළුවන්. එතෙන්දිත් අපිට ඒ දෙයමයි කරන්න පුළුවන්. එක්ක කරුණක්, එක්ක උදාහරණයක්, එහෙම නැත්නම් යම් විශේෂ පුද්ගලයෙක්ගේ අදහසක් අපිට එකතු කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අඩුම තරමේ එක topic sentence එකක් යටතේ ඒකට උදව් කරන කාරණා දෙකක්වත් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඊට වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. උදාහරණ දෙකක් දැම්මට කමක් නැහැ. කරුණු දෙකක් දැම්මට කමක් නැහැ. සමහරවිට ඒක කරුණු දෙකක් වෙන්න පුළුවන්. කරුණුකේ උදාහරණයක් වෙන්න පුළුවන්. මම කියන්නේ අවම තරමේ ඒ topic sentence එකට උදව් කරන කරුණු දෙකක්වත් ඇතුළත් කරන්න කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපේ දෙවෙනි පැරග්‍රාෆ් එකත් ලියන්නේ, තුන්වෙනි පැරග්‍රාෆ් එකත් ලියන්නේ. ඔය විදිහටමයි. ඒ නිසා අපිට ඒ ගැන දැන් ඔන්න හොඳ අවබෝධයක් තියෙනවා. එහෙනම් පැරග්‍රාෆ් එක topic sentence එකක් යටතේ කරුණක් ලියලා ඒකට support කරන වාක්‍ය දෙකක් ලියන්න ඕනේ. ඒ එක වාක්‍යයක උදාහරණයක් තියෙනවා නම් හොඳයි. ඒකට support කරන වෙනත් කරුණක් හෝ යම් විශේෂ පුද්ගලයාගේ අදහසක් තියෙනවා නම් හොඳයි කියන එක තමයි මම ඉතින්දී මතු කරලා පෙන්නන්නේ. එහෙනම් ඔය දෙයටයි අපි පැරග්‍රාෆ්ස් තුනම ලියන්න ඕනේ. අපි බලමු මේවට උදාහරණ ඉස්සරහදී. එහෙනම් අපිත් එක දිගටම ඉන්න අපි ඉස්සරහට ඒ ගැන කතා කරනවා. How to write an paragraph. කොහොමද පැරග්‍රාෆ් එකක් ලියන්නේ? මම මෙතෙන්දී උදාහරණයක් ඔබට ඉදිරිපත් කරනවා. කොහොමද මේ පැරග්‍රාෆ් එකක් ලියන්නේ කියන එක ගැන. එහෙනම් ඔබට මතක ඇති අපි ගත්ත මාතෘකාව තමයි importance of learning English. ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ වැදගත්කම තමයි අපි ගත්ත මාතෘකාව. එහෙනම් මම මේකේ බොඩි එක ඇතුලේ පැරග්‍රාෆ් එකක් විදිහට ලියන හැටි මේ කියලා දෙන්න යන්නේ. එහෙනම් මේ බොඩි එක ඇතුලේ පැරග්‍රාෆ් එකක් ලියනකොට මම ඔබට මතක් කරා කලින් මේකේ topic sentence එකක් තියෙන්න ඕනේ කියලා. එහෙනම් මම මෙතන topic sentence එකක් විතර ඉදිරිපත් කරනවා. ඔබට මේ pink color එකෙන් රෝස පැහැයෙන් ඔබට පේනවා to receive better employment opportunities. එහෙනම් ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ එක වැදගත්කමක් තමයි හොඳ රැකියාව අවස්ථා ලබා ගැනීම. එහෙනම් අන්න ඒ දේ තමයි මම මෙතෙන්දී මතු කරන්නේ. හොඳ රැකියාව අවස්ථා ලබා ගැනීම සඳහා ඉංග්‍රීසි වැදගත් වෙනවා. එහෙනම් ඔන්න එක කරුණක්. මම කියන්නේ ඕකේ කරුණු තුනයි තියෙන්න ඕනේ අපිට මෙතෙන්දී. දැන් ඔබට පේනවා මම මෙතන වචන 70කට ලියලා තියෙනවා මේ කරුණ එක කරුණක් ගොඩනගාගෙන. එහෙනම් කරුණු තුනක් තිබ්බොත් රචනය ගොඩ දා ගන්න පුළුවන්. රචනය ලස්සනට ගොඩනගා ගන්න පුළුවන්. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා. අපි බලමු කොහොමද මේ දේවල් කරගන්නේ කියලා. එහෙනම් topic sentence එකක් තියෙන්න ඕනේ to receive better employment opportunities. ඔබට දැන් ඒක පැහැදිලි කියලා මම හිතනවා. එහෙනම් අපිට මේකට support කරන්න මේ හොඳ රැකියාව අවස්ථා ගන්න ඉංග්‍රීසි ඕනෑ කියන දෙයට උදව් කරන්න, ඒ කාරණයට උදව් කරන්න facts තියෙන්න ඕනේ. ඒ කියන්නේ කරුණු කාරණා ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කරුණු කාරණා ප්‍රමාණය එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. මම මෙතෙන්දී ඔබට පේනවා කරුණු දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම එක්සැම්පල් එකක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. උදාහරණයක්. ඒක මම දම් පැහැයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට පේනවා. හැබැයි මම මෙතන expert opinions කියන දේ ඉදිරිපත් කරලා නැහැ. අපිට අවශ්‍ය නම් එහෙම දේකුත් කරන්න පුළුවන්. හැබැයි මම මෙතෙන්දී අන්න ඒ දේ නම් කරලා නැහැ. හැබැයි උදාහරණයක් දීපු එක ගොඩක් වැදගත් අපිට ලකුණු ලබා ගැනීමට.
ඉතින් මේ විදිහට මම කරුණු දෙකකින් සපෝට් කරනවා මේ අදහසට. අන්න ඒක තමයි අපේ පැරග්‍රාෆ් එකේදී සිද්ධ වෙන්නේ. අපි බලමු කොහොමද මම මෙතනදී සපෝට් කරන්න කියලා. මම මගේ ටොපික් සෙන්ටෙන්ස් එක යොදාගෙන තියෙනවා. ඔබට පේනවා මගේ ටොපික් සෙන්ටෙන්ස් එක learning English is very important. මම ඒකත් රෝස පැහැම්ම දක්වලා තියෙනවා ඔබට පහසු වෙන්න. learning English ඉංග්‍රීසි ඉගෙන ගැනීම is very important. ගොඩක් වැදගත් වෙනවා to receive better employment opportunities. හොඳ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා. මම දැන් ඒකට සපෝට් කරන ෆැක්ට් එකක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ආකාරයට. To become doctors, bankers, university lecturers, engineers or software engineers, we should have a sound knowledge of English. වෛද්‍යවරුන් වෙන්න, bankers ලා වෙන්න, university lecturers ලා වෙන්න, engineers ලා, එහෙම නැත්නම් software engineers ලා වෙන්න අපිට හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ. a sound knowledge of English කියන්නේ හොඳ ඉංග්‍රීසි දැනුමක් අපිට තිබිය යුතුයි. දැන් ඒක සපෝට් කරේ මම අර රෝස පැහැයෙන් ඉල්ලියපු මගේ ටොපික් සෙන්ටෙන්ස් එකට එන්න සපෝට් කරා. දැන් මම තවත් සපෝට් කරන කරුණක්. ඇත්තටම සපෝට් කරන කරුණ එකක් තිබ්බත් ඇති. හරි. ඒකකුයි එක උදාහරණකුයි තිබ්බ නැති මම මෙතෙන් දෙකක් ඉදිරිපත් කරන එකයි වචන ප්‍රමාණෙත් වැඩි වෙලා තියෙන්නේ ඇත්තටම. ඒක රචනය අනුව අපිට වෙනස් කරන්න පුළුවන් සපෝට් කරන ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. මම තව සපෝටින් සෙන්ටෙන්ස් එකක් ලියනවා මෙතෙන්දී. Therefore එම නිසා most of the young people around the world ලෝකේ සිටින ගොඩක් තරුණයෝ ලෝ වටා සිටින ගොඩක් තරුණයෝ attend English classes ඉංග්‍රීසි පන්ති වලට සහභාගී වෙනවා and learn English සහභාගීලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා in order to සඳහා මොකක් සඳහාද to achieve their professional goals ඔවුන්ගේ වෘත්තීය ඉලක්ක සපුරා ගැනීම සඳහා. For example ඔන්න මම උදාහරණ දෙනවා. මම එක example එක දම් පාටින් දක්වලා තියෙනවා. ඔබට පැහැදිලි වෙන්නයි මේ දේ මම කරලා තියෙන්නේ. For example උදාහරණයක් විදිහට more than 1 million Indian students ඔන්න මම ඉතින්ද ඉලක්කමකුත් ඉදිරිපත් කරා. ඒක හොඳ ක්‍රමයක් ලකුණු ලබා ගන්න. උදාහරණයක් විදිහට for example ඒ වගේ phrases අපිට භාවිතා කරන්න පුළුවන් මෙතෙන්දී. more than 1 million people 1 million Indian students මිලියනයකටත් වඩා ඉන්දියානු ශිෂ්‍යයෝ have received computer related employments ලබාගෙන තියෙනවා පරිගණක ආශ්‍රිත රැකියා in USA ඇමරිකාවේ thanks to their English knowledge ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම නිසා ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම නිසාවෙන් මොකද ඉංග්‍රීසි නැත්තම් කම්පියුටර් පුළුවන් කියලා අපිට ඒ රටවල වැඩ කරන්න බෑ එහෙනම් ඉංග්‍රීසිත් ඔවුන්ට අවශ්‍ය වුණා මේ රැකියාව ලබා ගන්න. ඉතින් මම පැහැදිලි උදාහරණයක්ත් ඉදිරිපත් කරා. අන්න එහෙම කරොත් තමයි ඔබට සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ. ඉතින් ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි රචනය ලියන ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ මේ ෆෝමැට් වැරදි, ෆෝමැට් ගැන අවබෝධයක් නැහැ. කරුණු කියලා තියෙනවා උදාහරණ නැහැ. එතකොට එක කරුණක් පටන් ගන්න ඕනේ. එක ටොපික් සෙන්ටෙන්ස් එකක් පටන් ගන්න ඕනේ. එක පැරග්‍රාෆ් එකකින්. ඒ දේත් ඔබ මතක තියාගන්න ඕනේ. නැත්නම් අපිට හිතෙන තැන් වලින් මතක් මේ කරුණු යොදා ගන්න ගියොත් අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ. එහෙනම් එක කරුණක් ලියන්නේ එක පැරග්‍රාෆ් එකක ඊට පස්සේ මේකට සපෝට් කරන කරුණක් හෝ දෙකක් කියන්න පුළුවන්, එක්සැම්පල් එකක් කියන්න පුළුවන්, එක්ස්පර්ට් ඔපිනියන් එකක් කියන්න අපිට සඳහන් කරන්න පුළුවන්. අන්න ඒ දේ තමයි වෙන්න ඕනේ. ඊළඟට අපිට ඊළඟ පැරග්‍රාෆ් එකේදී තව කරුණක් කියන්න පුළුවන්. එහෙනම් මම තව පැරග්‍රාෆ් එකක් මෙතෙන් ඉදිරිපත් කරන්නේ මම ඔබට සිද්ධ වෙන දේ පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ ඇත්තටම. හරි මං හිතනවා ඔබට මේක හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. Next we talk about our conclusion of the essay. අපේ essay එකේ conclusion එක ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. අපේ essay එකේ අන්තිම paragraph එක තමයි conclusion කියලා කියන්නේ. එහෙනම් මේක සාමාන්‍ය වචන 25කින් විතර සමන්විත වෙනවා නම් හොඳයි. මොකද්ද මේ conclusion කියලා කියන්නේ? What we here do is we restate the main idea with different words. අපි මෙතෙන්දී කරන දේ තමයි අපි අපේ රචනයේ main idea එක මූලික අදහස වෙනත් වචන වලින් සඳහන් කිරීමක් සිද්ධ වෙනවා. මම මේක වෙන විදිහකට පැහැදිලි කළොත් we summarize the main points in the topic sentence. අපේ topic sentence ඔබට මතක ඇති අපි කලින් කතා කරා. අපේ topic sentence වල තියෙන main points ටික අපි සාරාංශගත කිරීමක් තමයි මෙතෙන්දී සිද්ධ කරන්නේ. Also we should remember ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ වැදගත් දෙයක් මෙතන තියෙනවා. ඒ තමයි
අපේ conclusion එකයි. Conclusion should be related to the introduction. අපේ introduction එකයි මේ conclusion එකයි relate වෙන්න ඕනේ. එකිනෙකට සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මුලින් introduction එකේ බල්ලෙක් ගැන කියලා පස්සේ මැක්කෙක් ගැන කිව්වොත් අන්න සම්බන්ධතාවය නැහැ. එහෙනම් අපි එතෙන්දි කියපු දෙයට යම් සම්බන්ධතාවයක් ඒ කියපු දෙයට එක්ක සම්බන්ධ වෙන්න ඕනේ අපේ conclusion එකක්. එතකොට තමයි අපි නිවැරදිව රචනය ලියුවා වෙන්නේ. එතකොට මේ conclusion එක මොන වගේ වෙන්න ඕනද? It should be nice and brief. ඒක ලස්සනට කෙටියෙන් ලියන්න ඕනේ. එතන අපි ලොකු වැල් වටාරමක් ලියන්න යන්නේ නැහැ. අපි කෙටියෙන් ලස්සනට ඒක ලියන්න අවශ්‍ය වෙනවා. In other words, this is the last statement of our essay. වෙනත් වචන වලින් කියනවා නම් මේක තමයි අපේ රචනයේ තියෙන අන්තිම ස්ටේට්මන්ට් එක. අන්තිම ප්‍රකාශනය මෙන්න මේකයි conclusion එක. මම හිතනවා ඔබට යම් අවබෝධයක් දැන් තියෙනවා conclusion එක කියන්නේ මොකක්ද කියලා. අපි example එකකින් බලමු කොහොමද අපි conclusion එක අපේ රචනයේදී ලියන්නේ කියන එක. Okay, let's see some examples for conclusion. අපි බලමු conclusion එකට අපේ අවසානයේ ලියන උදාහරණ කිහිපයක්. අපේ මාතෘකාව ඔබට මතකයි importance of English 200 words essay. අපි කිව්වා conclusion එකට සාමාන්‍ය වචන 25ක් විතර භාවිතා කරන්න කියලා. මම මෙතෙන්දී conclusions දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. එතෙන්දී භාවිත වෙන phrases ඔබට වෙනවා. මම පළවෙනි example එකේ use කරලා තියෙනවා in conclusion අවසාන වශයෙන් කියලා. ඊළඟට when all these factors are considered මේ සියලු කරුණු සලකා බලන විට ඒ වගේ ලස්සන phrase එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔබට අවසානයේදී. එහෙනම් මම පළවෙනි example එක ගැන කියන්නම්. In conclusion අවසාන වශයෙන් English language is essential to everyone. ඉංග්‍රීසි භාෂාව හැමෝටම අත්‍යවශ්‍ය වෙනවා. In the world ලොව සිටින for many reasons ගොඩක් හේතු නිසා such as to receive better job opportunities, to continue higher educations etc. ඉහළ අධ්‍යාපනය ලැබීමටත් හොඳ රැකියා අවස්ථා ලැබීමටත් වැනි හේතු නිසා ඉංග්‍රීසි ඉගෙන ගැනීම ලොව සිටින සෑම කෙනෙකුටම වැදගත් වන බව තමයි අවසාන වශයෙන් මම එතෙන්දී ප්‍රකාශ කළේ. හොඳයි ඒක අවසානයක්. ඒ වගේම අපිට මේක තව විදිහකට අවසන් කරන්න පුළුවන්. එතෙන්දී අපිට වෙනත් phrases එකක් පාවිච්චි කරන්න පුළුවන්. When all these factors are considered මේ සියලු කරුණු සලකා බලන විට it is clear පැහැදිලි that English language is vital. ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය to everyone in the world for many reasons as mentioned above. ලොව සිටින සෑම දෙනාටම ඉහත සඳහන් කළ පරිදි ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය බව මෙයින් පැහැදිලි වන බවයි මෙයින් ප්‍රකාශ වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මම මෙතෙන්දී මේ රචනයට conclusion එක දෙන්නේ. ඉතින් ඔය ආකාර දෙකෙන්ම අපිට conclusion එක දෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී වචන පාවිච්චය ගැන කිව්වොත් මම වචන 25ක් හරියට මෙතෙන්දී use කරලා තියෙනවා. ඉතින් ඔය වගේ ලස්සනට අපේ රචනය අවසන් කරගන්න පුළුවන්. ඔබත් මේ වගේ phrases use කරන්න පුළුවන් ඔබේ රචනය අවසන් කිරීමේදී. Word choice. ඊළඟට අපි බලමු අපේ රචනයට අපි වචන තෝරගන්න ඕනේ කොහොමද කියලා. Learn variety of vocabulary. අපි විවිධ වචන ඉගෙන ගන්න ඕනේ. With similar words. විශේෂයෙන්ම සමාන වචන. එතකොට තමයි අපිට පුළුවන් we can use different words when we want to mention the same word again and again. අපිට එකම වචනය එක වෙලාවට පාවිච්චි කරන්න වෙනවා. එතකොට අපි එකම වචනේ දැම්මොත් කැතයි. ඒ නිසා අපිට පුළුවන් අපිට හොඳ මේ rich vocabulary එකක් තියෙනවා කියලා පෙන්වන්න අපිට එතෙන්දි පුළුවන් විවිධ වචන සමාන වචන පාවිච්චි කරන්න. මම මෙතන දීලා තියෙන උදාහරණයක්. මම මෙතෙන්දි ගන්නවා වෙන topic එකක්. අපේ essay එක beauty of Sri Lanka. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය. ශ්‍රී ලංකා is a beautiful country. ශ්‍රී ලංකාව ලස්සන රට. And therefore foreigners do not forget to enjoy the loveliness of it. විදේශිකයෝ අමතක කරන්නේ එහි සුන්දරත්වය විඳින්න. එහෙනම් සමාන වචන දෙකක්. මම එක තැනක beautiful කියලා පාවිච්චි කරනවා. තව තැනක loveliness එහි සුන්දරත්වය අත්විඳින්න විදේශිකයෝ අමතක කරන්නේ නැහැ. මම එතෙන්දි beauty කියලා දැම්මේ නැහැ. සුන්දරත්වය ලස්සන. ඉතින් ඔය විදිහට rich vocabulary එකක් පාවිච්චි කරන එක අපිට ගොඩක් වැදගත් වෙනවා අපේ දැනුම පෙන්වන්න වගේම රචනය සුන්දර කරගන්නත්. එහෙනම් දැන් beautiful කියන්නේ adjective එකක්. සුන්දර කියන එක. සුන්දර රට. loveliness කියන්නේ නාම පදයක්. සුන්දරත්වය. එහෙනම් එතන බලන්න ඔබට පේනවා
සමානයි වගේ තිබ්බට එතන වර්ඩ් ෆෝම්ස් දෙකක් තියෙනවා. ඔබට පේනවා එතන පළවෙනි එකේදී beautiful කියන්නේ adjective එකක්. ඊට පස්සේ loveliness කියන්නේ noun එකක්. නේද? ඒවා ඊට අමතරව අපිට verbs ඒ වගේම adverbs දැනුමත් ගොඩක් වැදගත් වෙනවා අපේ රචනයේදී. මම මේ පල්ලෙහා දීලා තියෙන්නේ ඒ වගේ ටිකක්. දැන් act කියන්නේ ක්‍රියා කරනවා, activity ක්‍රියාකාරකම, action ක්‍රියාව, active ක්‍රියාශීලී, adjective එක, adverb එක actively ක්‍රියාශීලී ලෙස. ඉතින් ඔය දැනුම ඔය වචනයට විතරක් නෙවෙයි, තව ගොඩක් වචන වගේ අපිට එකතුලා තියෙනවා නම් අපිට ලස්සනට මේ රචනා ලියන වැඩේ කරන්න පුළුවන් කියන එක මතක් කරන්නම ඕනේ. හොඳයි. දැන් මම කතා කරන්න යන්නේ අපිට වැදගත් වෙන writing tips ටිකක්. අපි exam එකට කලින් මොන වගේ දේවල්ද කරන්න ඕනේ රචනයට ලෑස්ති වෙන්න. එහෙනම් මෙන්න මේ වගේ දේවල් වලට ඔබ ලෑස්ති වෙන්න. ඔබ විශේෂයෙන් මේ වීඩියෝ එක කීප සැරයක් නරඹන්න. Watch this video several times. මේ වීඩියෝ එක කීප සැරයක් නරඹන්න. මේක ඔබට වැදගත් වෙන ගොඩක් දේවල් තියෙනවා. මේක පුළුවන් තරම් share කරන්න. යාළුවෝ එක්ක සාකච්ඡා කරන්න. මේක ඔබට ගොඩක් වැදගත් වෙන දේවල් අනිවාර්යෙන් තියෙනවා. ඊළඟදී practice several essays before the exam. මේ ක්‍රමයට ඔබට සිද්ධ වෙනවා ගොඩක් essays පුරුදු වෙන්න. මම දැන් format එක කියලා දුන්නා, ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ දේවල් පාවිච්චි කරලා තවත් රචනා මාතෘකා ගන්න, තවත් topics ගන්න, මේ විදිහට හදලා ලියලා practice වෙන්න සිද්ධ වෙනවා. ඒක අපි විභාගයට කලින් කළ යුතු දෙයක්. ඒ වගේම collect vocabulary related to different topics. එක් මාතෘකාව යටතේ අවශ්‍ය වෙන වචන ටික. දැන් අපි ටොපික් එකක් ගත්තොත් මොන හරි රෝගයක් ගැන කොවිඩ් ගැන ගත්තොත් ඒකට අදාළ වචන මොනවද? ඒවා එකතු කරලා තියාගන්න. ඒක අපිට අන්තිමට කරන්න බෑ. ඒ වගේ මාතෘකා 10ක් 15ක් යටතේ ඔබ වචන එකතු කරලා තියෙනවා නම් ඒක ලොකු වාසියක් වෙනවා. මොන විදිහේ රචනයක් ආවත් ඔබට ඒක ලියාගන්න පුළුවන්. ඔබට මැනේජ් කරගන්න පුළුවන් කොහොම හරි මේක ලියාගන්න. ඊළඟට time management. අපිට එක්සෑම් එකට විතරක් ගිහිල්ලා මේ රචන ලියන්න බෑ ඇත්තටම. එතෙන්දී time manage කරගන්න බෑ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? අපි කලින් ලියලා පුරුදු වෙන්න ඕනේ. පේපර් එකේ time එක අනුව රචනයට ඔබ වෙලාවෙන් කරලා. මොකද O level A level අනුව ඒක වෙනස් වෙනවා. ඒ හින්දා පේපර් එකක් ලියනකොට මම කොච්චර කාලයක් ඒ සඳහා දෙනවද කියන එක අනුව ඒක විනාඩි 15ද 20ද කියලා ඔබ ඒක තීරණය කරලා ඒකට සූදානම් වෙන්න. මේ වෙලාවෙන් රචනයක් මම ලියනවා. ඔබ මුලින් ප්‍රැක්ටිස් කරනකොට ඒක කරන්න බෑ. ඔබට පැයක් යාවි. පැය එකමාරක් යාවි. හැබැයි ඔබ දිගට ලියනකොට ඔබේ කාලය අඩු වෙලා විනාඩි 15කට 20කට සීමා වෙයි. අන්න ඒ තත්ත්වයට ගේන්න. ඒකට අපි කලින් මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න වෙනවා. ඒ වගේම you have to learn relevant grammar structures. රචනයේදී ලියන්න ඕන grammar structures තියෙනවා. දැන් මම දාපු මේ paragraph එකේදී මම use කරපු grammar structures තියෙනවා. introduction එකේ use කරපු grammar structures තියෙනවා. මම summary එකේදී conclusion එකේදී යොදපු grammar structures තියෙනවා. එතකොට ඒ වගේ grammar structures ඔබට පුරුදු වෙන්න වෙනවා essay එක ලියන්න කලින්. ඒක ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් මේ වගේ දේවල් වලට ඔබ සූදානම් වෙන්න ඕනේ essay එකට කලින්. What should we do during the exam? අපි මොනවද exam එක අතරතුර කරන්න ඕනේ රචනයක් ලියනකොට? පළවෙනි වැදගත් කාරණේ we should understand the question. අපි ප්‍රශ්නය හොඳින් තේරුම් ගන්න ඕනේ. විනාඩියක් දෙකක් වැඩිපුර ඒකට ගත කරන්න. මොකද වැරදි දෙයක් අපි තේරුම් ගත්තොත් අපි ලියන්නේ වැරදි උත්තරයක් නිසා අපිට මාක්ස් අඩු වෙනවා. ඒ නිසා විනාඩියක් දෙකක් වැය කරලා හරි ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගන්න. ඇතුළත් කරන්න ඕනේ කරුණු O level වල නම් දක්වලා තියෙනවා. ඒ නිසා ඒවා වෙනුවෙන් ඡේද වෙන් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට consider the allocated marks. අපිට ලබා දෙන ලකුණු ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. consider the word limit. අපි ලියන්න ඕනේ වචන ප්‍රමාණය. මොකද වචන 200ක් ලියන එකට අපි 250ක් ලියුවා කියන්නේ අපි ඒගොල්ලන්ගේ උපදෙස් වලින් පිට ගිහිල්ලා තියෙන. උපදෙස් හරියට කියවලා නැහැ. ඉතින් මෙතෙන්දී ඔබට ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒ වගේම අපේ කාලය වැය වෙනවා අනවශ්‍ය විදිහට. එතෙන්දී සිද්ධ වෙන්නේ අපිට තව ප්‍රශ්නයක් ලියා ගන්න තියෙන වෙලාව අහිමි වෙලා ඒ ප්‍රශ්නේ තියෙන ලකුණු ප්‍රමාණයත් අඩු වෙලා යන්න පුළුවන්. එහෙනම් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් මේ දේවල් එක්සෑම් එකට කලින් ඔබ පුහුණු වෙලා හිටියොත් තමයි මේ දේ මෙතෙන්දී හරියට කරන්න පුළුවන්.
select the best option according to your background knowledge. දැන් O level වගේ exam එක අපිට options ටිකක් තියෙනවා. ඉතින් ඔබේ දැනුම තියෙන විදිහට ඔබේ knowledge එකේ හැටියට ඔබට සිද්ධ වෙනවා ඔබ වැඩියෙන්ම දන්න දේ එතෙන්දී තෝරගන්න. Do not write at once on the exam paper. එකපාරට exam paper එකේ ලියන්න එපා. එහෙනම් ඔබ මෙතෙන්දී කරන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. මම ඔබට කලින් දුන්න format එකක්. අන්න ඒ format එක introduction, body, conclusion. මෙන්න මේ format එක ඔබ කටුකොලයක කටුවට ලියා ගන්න ඕනේ. ලියාගෙන මම introduction එකේ ලියන්නේ මෙන්න මේ දේවල් ටික. එතකොට මම body එකේදී මම කිව්වා කරුණු තුනක් තියෙනවා කියලා. මම ලියන්නේ මෙන්න මේ කරුණු තුන. මේ කරුණු යටතේ මම ලියන්නේ මෙන්න මේ දේවල් ටික කියලා ඔබ කටුවට ලියා ගන්න ඕනේ. එතකොට ඔබට වරදින්නේ හොඳ ඕගනයිසේෂන් එකක් ඔබට තියෙනවා. හොඳ පැහැදිලි දැක්මක් තියෙනවා රචන ලියන්න. එතකොට ඔබට වරදින්නේ නැත්නම් ඔබට සිද්ධ වෙන්නේ ඒ වෙලාවට මතක් වෙනවා ඒ ආසෙන් ඇතුළත් කරන්න වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ ලකුණු අඩුවීමක් විතරයි. ඉතින් මේ නිසා තමයි මම කිව්වේ පොඩි ස්කෙච් එකක් හදාගන්න කියලා. prepare a sketch on a rough paper එකක් අරගෙන කටු කොලයක් අරගෙන ස්ට්‍රක්චර් එක හදාගන්න. මම මෙහෙමයි මේ ටික ලියන්නේ ස්කෙච් එකක් දාගන්න. මම මේ විදිහටයි ලියන්නේ කියන එක. ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේක මම ඒක කිව්වේ මේවා කලින් පුරුදු වෙලා තියෙන්න ඕනේ. එක්සෑම් එකේදීත් මේ දේ කරන්න ඕනේ. මොකද එකපාරට ලිව්වොත් ඔබට වරදිනවා. ඒකෙන් පාඩුවක් තමයි වෙන්නේ. මොකද දැන් දෙයක් අමතක වෙලා ඔබට සිද්ධ වෙන අන්තිමේ මතක් වෙන. එතකොට අර මුලට ඊතලක ගහ ඒක ඇතුල් කරන්න දෙනවා. ඉතින්දී අපිට පාඩුවක් සිද්ධ වෙන ලකුණු හම්බ වෙන්නේ නැහැ. ලකුණු අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා කටුවට මේක සටහනක් හදාගෙන ඒ ප්ලෑන් එක අනුව රචන ලියන්න ගන්න. ඒක තමයි හොඳම ක්‍රමය. එතකොට ඔබට වරදින්නේ නැහැ. right. මේට අමතරව write down needed vocabulary and phrases on it. දැන් ඔබ first paragraph එකේ ලියන්නේ මොනවද? එතෙන්ට ඕනේ වචන මොනවද? එතෙන්දී පාවිච්චි වෙන phrases මොනවද කියලාත් ඔබ එතෙන්දී සටහන් කරන් ඉන්න එක වටිනවා. ඒ විදිහට body එකේදී සහ conclusion එකේදී ඔබට අවශ්‍ය වෙන phrases සහ වචන සටහන් කරගන්න. එතකොට ඔබට අමතක වෙන්නේ නැහැ රචනය ලියනකොට. Decide what you should write for the introduction, body and conclusion. මම මේ දේවල් ගැන තමයි කතා කරේ. Show your knowledge through your writing. අපේ වචන තුලින්, අපේ phrases තුලින් අපි අපේ knowledge එක පෙන්වන්න ඕනේ exam එකේදී. Try to write in an interesting way. මම ඔබට කියලා දුන්නා කොහොමද interestingly අපි මේවා ලියන්නේ කියලා. අපිට ඉතින්දි quotes පාවිච්චි කරන්න පුළුවන්. යම් යම් පුද්ගලයන්ගේ අදහස් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. සංඛ්‍යා තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට සරලව ලියන්න පුළුවන්. මේ දේවල් තුලින් අපිට අපේ රීඩර්ට අපහසුයක් නොවන විදිහට එයාට ඉන්ටරෙස්ට් විදිහට ලියා ගන්න පුළුවන්කම තියෙනවා. Be confident with what you write. ඔබ ලියන දේ ගැන විශ්වාසයෙන් ලියන්න. ඔබට විශ්වාසය නැහැ. සමහර වෙලාවට දැනුම වැඩි දෙයක් නොදන්න දෙයක් වෙන්න පුළුවන්. හැබැයි විශ්වාසය ඔබ ඉතින්දී පෙන්වන්න ඕනේ රචනයක් ලියනකොට. ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද නැත්නම් ඔබට ලකුණු අඩු වෙනවා. ඔබ දන්නවා වගේ ලියන්න. උදාහරණ දෙන්න. දැන් තමන්ගේ උදාහරණයක් හදලා ලියන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් පාසලේ උදාහරණයක් ඉදිරිපත් කරන්න. මොකද එතෙන්දි පේපර් එක බලන කෙනෙකුට කියන්න බෑ ඔබ වැරදි කියලා. ඔබට ලකුණු දෙන්න සිද්ධ වෙනවා. නේ උදාහරණ දෙන්න. ඔබ දන්න බව අඟවන්න. මේ දේවල් ඔබ එක්සෑම් එකේදී අනුගමනය කරන්න ඕනේ. නොදන්න ප්‍රශ්නයක් එම ආවොත්. නොදන්න essay topic එකක් ආවොත්. Do not use doubtful words. ඊළඟට වැදගත් වෙන්නේ ඔබට විශ්වාස නැති වචන අකුරු හරි ස්පෙලිංස් ෂුවර් නැති වචන තියෙන්න පුළුවන්. ඒවා පාවිච්චි කරන්න යන්න එපා. නිවැරදිම වචන පාවිච්චි කරන්න. එතකොට මම කලින් කිව්වා එහෙනම් similar words දාන්න කියලා. මම ඒ කිව්වේ ඔබ දන්නවා නම් ඔබ කලින් ඒවා පුරුදු වෙලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඔබට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔබ similar words දන්නේ නැත්නම් දන්නේ නැති වචන දාන්න ගිහිල්ලා ලකුණු අඩු කරගන්න එපා. දන්න වචනෙම දාන්න. similar words දන්නවා නම් හොඳයි. දන්නේ නැත්නම් පහසු වචනයක් පාවිච්චි කරන්න. Do not use doubtful words ගැනයි අපි කතා කරේ. Do not use doubtful grammar patterns. ඔබට යම් grammar pattern එකක් විශ්වාස නැත්නම් යම් වාක්‍ය රටාවක් විශ්වාස නැත්නම් ඒවා පාවිච්චි කරන්න යන්න එපා. මොකද ඒකෙන් සිද්ධ වෙන්නේ අපේ ලකුණු අඩු වෙන එක. ඔබ දන්න දේවල් වලින් ලියන්න සරලව ලියන්න. හැබැයි ඔබට ඊට කලින් දෙයක් කරන්න පුළුවන් එක්සෑම් එකට කලින් අනිත් ඔබට අපහසු grammar patterns ඉගෙන ගන්න. එතකොට ඔබට එතෙන්දී වැරද්දක් සිද්ධ වෙන්නේ
නෑ. ඔබ ඒකත් මතක තබා ගත යුතුයි. එහෙනම් ඒ වගේම අපි තව දෙයක් කරන්න ඕනේ. අපි හැම වෙලේම අර මං කියපු ෆෝමැට් එක introduction body conclusion කියන ෆෝමැට් එක follow up කරන්න ඕනේ. We should follow this format during the exam also. Write relevant to the topic. ඔව්. හැම විටම අපි මාතෘකාව තුල ඉඳගෙන ලියන්න ඕනේ. නැත්නම් අපිට වරදිනවා. අපිට ලකුණු අඩු වෙනවා. බල්ලාගෙන් පටන් ගන්න මැක්කගෙන් ඉවර වෙනවා. එහෙම කරගන්න එපා. එහෙනම් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ අර මං කියපු ෆෝමැට් එක හදාගත්තාම. අපි රෆ් පේපර් එක ෆෝමැට් එකක් හදාගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒ පිළිවෙලට අපි ලියාගෙන යන්න ඕනේ. එතකොට වරදින්නේ නැහැ. එතකොට ඔය දේ කරොත් අපිට relevant to the topic ලියන්න පුළුවන්. මාතෘකාවට අදාළව ලියන්න පුළුවන්. Organization is a must. එහෙනම් ඔය දේ කරොත් අපේ රචනයේ organisation එක සංවිධානාත්මක බව ආරක්ෂා වෙනවා. ඒ වගේ මේ දේ මතක තියාගන්න you should use a new paragraph for each new point. හැම අලුත් කරුණකටම ඔබට සිද්ධ වෙනවා අලුත් paragraph එකක් දාන්න. මම ඒක කිව්වේ බොඩි එකට කරුණු තුනක් තියාගත්තාම හොඳටම ඇති රචනයකට. ඔබට අවශ්‍ය වෙන්නේ කරුණු තුනයි. ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඒ කරුණු තුන ඔබ වෙන්වෙන්ව paragraph වලින් පටන් ගන්න. O level වල නම් ඒකට අවශ්‍ය කරුණු ටික දෙනවා. ඒ හින්දා O level වලදී ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Give examples to prove what you say. එහෙනම් ඔබ කියන අර කරුණු ටික අර එක් ඡේදයකින් පැරග්‍රාෆ් එකකින් බොඩි එකේදී ඔබ කියන කරුණ ඔප්පු කරන්න උදාහරණ දෙන්න ඕනේ කියන එක මම මෙතෙන්දී මතක් කරනවා. නැත්නම් ඔබට ලකුණු අඩු වෙනවා. එහෙනම් උදාහරණයක් දෙන්න මතක තියාගන්න හැම වෙලේම. එතකොට ඔබේ වචන ප්‍රමාණයත් වැඩි වෙනවා උදාහරණයක් දෙනකොට. ඒ වගේම use clear and correct handwriting. අපි නිතරම handwriting ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඉක්මන් වෙලා අපැහැදිලිව ලිව්වොත් තේරුම් ගන්න බැරි විදිහට ලිව්වොත් අපේ ලකුණු එතින්දී අඩු වෙන්න පුළුවන්. Do not forget to use relevant punctuation. ඒ වගේම ඔබ අමතක කරන්න එපා නිවැරදි punctuation marks ටික දාන්න. සමහරවිට හදිසියට අපිට ඔය අමතක වෙනවා. ඒකෙන් අපිට පාඩුවක් තමයි සිද්ධ වෙන්නේ. ඔබ මේ දේවල් ඔබ රචනාව ලියනකොට මතක තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහට කරොත් මේ දේවල් අනුගමනය කරොත් අපිට ලස්සනට අපේ එක්සෑම් එකේදී රචනය ලියා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් අපි අවසන් වශයෙන් බලන්න යන්නේ අපේ O level paper එකේ අපිට marks ලැබෙන්නේ කොහොමද සහ A level paper එකේ අපිට රචනයේදී marks ලැබෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම අද වීඩියෝ එකේදී අපි linking words සහ phrases ගැන කතා කරේ. අපි දීපු examples එක අපි ඒවදී විශේෂ linking words සහ phrases පාවිච්චි කරා. නමුත් මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව වෙනම වීඩියෝ එකක් ඉදිරියේදී අරන් එන්න. අවසන් වශයෙන් අපි බලමු. O level වලදී අපිට marks හම්බ වෙන්නේ කොහොමද කියලා essay එකට ලකුණු 15ක් හම්බ වෙනවා. එතෙන්දී content එකට ලකුණු 5ක් හම්බ වෙනවා. ඒ කියන්නේ අන්තර්ගතය අපි දැන් O level වල ඡේද වලට එන්න ඕනේ කරුණු ටික දාලා තිනවා. අපි ඒවා ඇතුළත් කරලා තියනවාද කියලා බලනවා වෙන ඡේද වලින්. ඉතින් මේ දේ කරලා තියෙනවා නම් අපිට එතෙන්දී content එකේ ලකුණු 5 හම්බ වෙනවා. ඒ අදාළ වචන 200ත් එක්ක. ඒ වගේම language එකේදී අපේ බලනවා හොඳට අපේ නිවැරදි භාෂාව පාවිච්චි කරලා තියනවාද? එතකොට අපි වචන කොහොමද හොඳින් වචන පාවිච්චි කරලා තියනවද කියන එක එතෙන්දී සලකා බලනවා ඒ ලකුණු 5 සඳහා. ඒ වගේම format and organization වලදී බලන්නේ එතෙන්දී විශේෂයෙන්ම අපේ format එක සහ organization එක. අපි introduction එක තියනවාද, body එක තියනවාද, conclusion එක තියනවාද ඒ පිළිවෙලින් කියලා බලනවා. ඒ ෆෝමැට් එකට ලියලාද? එතකොට ඉන්ට්‍රොඩක්ෂන් එකේ එක පැරග්‍රාෆ් එකද දෙවෙනි එකකටත් ගිහිලාද ඒ වගේ වැරදි නැතෝ තියෙද කියලා බලනවා. ඊළඟට බොඩි එකේ පැරග්‍රාෆ්ස් ගන්න ඒවැ වචන ප්‍රමාණය ඒ දේවල් තියෙනවා. එතකොට කන්ක්ලූෂන් එක කොයි වගේද? දැන් ඉන්ට්‍රොඩක්ෂන් එකයි කන්ක්ලූෂන් එකයි වෙනස්ද? එතකොට සංවිධානාත්මක බව කොහොමද? මේ දේවල් සඳහා ලකුණු 2ක් ලැබෙනවා. ඒ වගේම mechanics of writing. මොකද්ද මේ mechanics of writing කියලා කියන්නේ? එතෙන්දී ලකුණු 3ක් ඔබට ලැබෙනවා. එතෙන්දී සලකා බලන්නේ ඇත්තටම punctuation marks. ඒ වගේම hand writing clearly ලියලා තියනවාද? question marks ටික ඒ කියන්නේ punctuation marks මම කලින් කිව්වා. අන්න ඒ දේවල් තියනවාද? එතකොට capital and simple letters නිවැරදිව භාවිතා කරලා තියනවාද? වචන අතර ස්පේසස් තියනවාද? පැහැදිලිද? මේ වගේ දේවල් අපි සාමාන්‍යයෙන් දැනගත යුතු දේවල්. ඉතින් ඒවත් අපි සලකලා බලනවා මෙතෙන්දී. ඔබට ලකුණු දෙනකොට එහෙනම් මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. O level ලියන දරුවෝ ටික. ඒ වගේම A level ලියන දරුවන්ට වැදගත් වෙනවා ලකුණු 20ක් ලැබෙනවා ඔබට ඔබේ රචනය සඳහා. මෙතෙන්දී
කන්ටෙන්ට් එකට ලකුණු 6ක් ලැබෙනවා, ලැන්ග්වේජ් එකට ලකුණු 10ක් ලැබෙනවා, format and organization සහ mechanics of writing වලට ලකුණු 4ක් ලැබෙනවා. එහෙනම් කන්ටෙන්ට් එකේදී මෙතන සලකලා බලන්නේ has used specific length. ඔබේ length එක වචන 200 නම් ඒ ටික තියනවාද? content appropriate and interesting. ඔබ අන්තර්ගත ඇතුළත් කරලා තියෙන content එක අන්තර්ගතය අදාළද? appropriate කියන්නේ අදාළද? ඒ වගේම interesting විදිහට ලියලා තියෙනවද? රසවත් විදිහට ලියලා තියෙනවද? කියවන්න හිතෙන්නේ නැති විදිහට ලියලා තියෙන්නේ. ඒක බලනවා. එතෙන්දී ඔබට ලකුණු 6ක් ගන්න පුළුවන්. ඊළඟට language එක. excellent use of language. එතකොට ඔබ නිවැරදිව language එක භාවිතා කරලා තියෙනවද? free of grammatical errors. grammar errors නැද්ද කියන එකත් බලනවා. ඒ වගේම excellent word choice. හොඳ word choice එකක් තියෙනවද? ඒ කියන්නේ අර මං කලින් ඔබට කීවා වගේ similar words දාලා තියෙනවද? ගැලපෙන විදිහට phrases දාලා තියෙනවද? මේ වගේ දේවල් සලකලා බලනවා language එකට ලකුණු 10 දෙනකොට. ඒ වගේම format and organization and mechanics of writings වලට writing වලට ලකුණු 4ක් ලැබෙනවා. එතෙන්දිත් බලන්නේ excellent organization. හොඳ organization එකක් තියෙනවද? ඒ වගේම මෙතෙන්දී ලකුණු දෙන්නේ අදාළ තොරතුරු සංවිධානාත්මකව තාර්කිකව ඉදිරිපත් කරලා තියෙනවද කියලා බලනවා. ඒ වගේම මේ ideas ටික මේ අදහස් ටික අපි දැන් රචනයක ලියන අදහස් ටික ඵලදායී ලෙස සම්බන්ධ කරලාද? එකිනෙකට idea සම්බන්ධ වෙන්න එපා. නැත්නම් ඒක නිකන් ගැලපෙන්නේ නැහැ. නිකන් එක අදහසක් කියනවා ආයෙ තව එකක් කියනවා. ඒවා සම්බන්ධ වෙන්න. සම්බන්ධක පද linking words අවශ්‍යයි. ඒ නිසා මම ඉස්සරහට මේ වීඩියෝ එක ගේනවා. මේ වීඩියෝ එක ගොඩක් දිග වැඩි වුණ නිසා ඒක ඉක්මනටම ගේනවා. ඒ හින්දා දිගටම අපිත් එක්ක ඉන්න. මේ idea සම්බන්ධ වෙලාද හරියට. එහෙනම් සම්බන්ධක පද වලින් සම්බන්ධ කරලා දන්නේ දේ බලනවා. ඒ වගේම paragraphs අර්ථාන්විතව බෙදලාද? මම ඒකයි අර format එක කලින්ම දුන්නේ. ඒකට ලකුණක් දෙනවා. paragraphs ටික අර්ථාන්විතව බෙදලා තියෙන්නේ. කියන්නේ එක කරුණක් එකකින් කියනවා ඊළඟ එක තව එකකින් කියනවා ඊළඟ එක තව එකකින්. ඒ විදිහට කරලා තියෙනවද කියලා බලනවා. හැබැයි එහෙම කරා කියලා paragraphs අතර තියෙන සම්බන්ධතාවය බිඳෙන්න බෑ. එකකින් එකකට සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි ඉදිරිපත් කරන්නේ වෙනම කරුණක්. ඒ සම්බන්ධ කරන්නේ linking words වලින්. එහෙනම් ඉක්මනටම මම මේ වීඩියෝ එක Smart Lanka channel එකෙන් ඉදිරිපත් කරනවා. එහෙනම් දෙකටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් අද ඊටාම වැදගත් කරුණු රැසක් අපිට රචනා සම්බන්ධව කතා කරන්න පුළුවන්කම තිබ්බා. ඉතින් මේක හැමෝටම ෂෙයා කරන්න. හැමෝටම මේක ප්‍රයෝජනයක් වේවි. O level විශේෂයෙන්ම O level A level ලියන දරුවන්ට ප්‍රයෝජනයක් වේවි. ඉතින් linking words සම්බන්ධ වීඩියෝ එක ඉක්මනින්ම ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම අදට නවතිනවා. Thank you very much for watching this video. Goodbye.